ශක්ති විද්‍යාව අංක 8 වීඩියෝ එකත් එක්ක මේ ඉන්නේ. එතකොට 7 දක්වා ඔයා වීඩියෝස් ටික බලන්න. දැන් කලින් වීඩියෝ එකේ කතා කරේ ශක්ති විද්‍යාවට අපි අර විවිධ එන්තැල්පි වර්ග උත්පාදනය, දහනය, බන්ධන විකරණය වගේ ක්‍රියාවලි සියල්ලම දැන් මේ විදිහට කතා කරලා ඉවරයි. එතකොට තාප රසායනික චක්‍ර වලිනුත් අපි හෙස්නීමේ කතා කරලා ගණන් කීපයක් හැදුවා. ඊට පස්සේ බෝර්න් හේබර් චක්‍ර කියලා පොඩි කතන්දරයක් තියෙනවා. අමුතු දෙයක් නෑ නෙමෙයි, මම මොකද කියලා විස්තර කරන්න. අන්න ඒව සම්බන්ධ කරලා පොඩි ගණන් හදන විදියක් අද කියා දෙන්නම්. අරගම තමයි. නමුත් අපි අලුත් ගණන් කීපයක් හදනවා. එතකොට මේ මම පොඩි ආරම්භයක් ගන්නම්. කලින් වීඩියෝ එකේදී කියන්නේ අංක 7 වීඩියෝ එකේදී මම අර විවිධ එන්තැල්පි වර්ග කියලා දුන්නා. එතකොට ඒකයි පොඩි සාරාංශයක් දෙන්නම්. මොකද අර ප්‍රතික්‍රියා දැන් වචනෙන් අර්ථ දක්වන්න බොහොම කලාතුරකින් තමයි අහන්නේ. නමුත් ප්‍රතික්‍රියාවලිය ගන්න විතර මොන වෙන්නේ හින්දා ඒ ප්‍රතික්‍රියාවලිය ටික පොඩ්ඩක් මම ආයෙ මතක් කරගන්න සාරාංශයක් විදියට. හරි. උත්පාදන එන්තැල්පි කොහොමද ලියන්නේ? මූලික කාරණා ටික මම පොඩ්ඩක් මේ විනාඩි 10ක් කරා මතක් කරන්නේ. උත්පාදන එන්තැල්පියදී ගන්න කිසියම් කෙනෙක්ගේ මවුලයක් හදන්න. උදාහරණයක් ගත්තොත් අපිට කිව්වොත් එහෙම C2H6 gas ගේ උත්පාදනය ලියන්නේ මොකද අපි කරන්නේ? ඒ හදන්න ඕන කෙනාගේ මවුලයක් ලියා ගන්න දකුණු පැත්තේ. උත්පාදනය නම් පටන් ගන්නේ මොනවද? ඊට අවශ්‍ය සම්මත අවස්ථාවේ මුල් ද්‍රවණය. ඒතකොට කාබන් තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. තුලිත කරනකොට කාබන් දෙකක් දාන්න. H ගේ සම්මත අවස්ථාව H තියෙන H2 gas විදියට. එතකොට H2 gas H6 නම් තෝරන දෙක හැක් වෙන H2 gas තුනක් දාන ඔය විදියට. හරි. එතකොට ඔයාලට ගොත් එනවා. දහනෙන් දැල්පි අපි කියන්නේ මොකක්ද දහනෙන් දැල්පි කියන්නේ? දහනෙන් දැල්පි අපි කරන්න ඕනේ අදාළ දහනය කරන සංයෝගය මවුලයක් තමයි දහනය කරන. උදාහරණයක් C3ක් H6ක් හෝ කියලා අපි හිතමු. හරි. මෙයා දහනයෙන් දැල්පි කිව්වොත් මොකද කරන්නේ? මේ කෙනාගේ මවුල එකක් දහනය කරනවා. දහනය කරන්නේ O2 සමග. කාබන් තිබ්බොත් කාබන් ඩයොක්සයිඩ් දෙනවා. H තියෙන දේ ජලය එනවා. ඒකට තුලිත කරන්නේ මතක් කරගන්න යමු. හරි. මුලින්ම කාබන් ගන්නනේ කාබන් 3ක් විතර 3ක් දානවා. අපි මේකෙන් මතක් කරගෙන යන කලින් කරපු ටික H6ක් ඉඳන් 6ක් දෙකක් තුනක් 6ක් ජලය 3ක් දානවා කියන්නේ. ඔක්සිජන් අන්තිමට බලන්න 3 වරක් දෙක 6 වෙනවා 9ක් වෙන ඔක්සිජන් 9න් එකක් මෙතන තියෙන තව 8ක් වුණා 9ක් වෙනවා. එතකොට 8ක් වෙන 2 4 8යි 8 ගැන 9ක් බැලන්ස් කරනවා විදියට. හරිද? එතකොට මේවයි අර්ථ දැක්වීම අනුව ලියද්දි භාග සංඛ්‍යාය මෙන්න පුළුවන්. නමුත් භාග සංඛ්‍යාවට කරන්න දෙයක් නැහැ. අපි සාමාන්‍යයෙන් ත්‍රිත්ව සමීකරණ ලියද්දි භාග සංඛ්‍යා නොලියුවට මේ වගේම ලියද්දි මෙතන ආයෙ එතුමාට භාග සංඛ්‍යාවෙන් පුළුවන්. මොකද අර්ථ දැක්වීම අනුව දැන් 10 ඉක්කොත් මවුල එකක් 10 කිරීම. උත්පාදනය ඉක්කොත් මවුල එකක් උත්පාදනය කිරීම මේ විදිහට. හරි. එතකොට ඊළඟ මතක් කරගන්න බන්ධන විඝටනයෙන් දැක්වීම මොකද කරේ? කිසියම් ප්‍රභේදයක බන්ධන තනි බන්ධන හෝ ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන මවුලයක් විඝටනය කරනවා. ඒක උදාහරණයක් ගත්තොත් N2 ගේ බන්ධන විඝටනය කිව්වොත් අන්න N2 ගේ දිනන N අතර ත්‍රිත්ව බන්ධනයක්. මේ අන්නේ බන්ධන මවුලයක් කැඩීම. එතකොට ලැබෙන්නේ 2N ගෑස්. හරි. ඊට පස්සේ අඩුවොත් එහෙම ඌර්ධෝපාදනය මොකද්ද ඌර්ධෝපාදනය කියලා කිව්වේ? ඌර්ධෝපාදනය කියන්නේ ඝනයක් ගෑස් කරන. කියන්නේ ඝනය මවුලයක් ගෑස් වලට පත් කරන්න. ඒකට උදාහරණයක් ඇලුමිනියම් ගේ ඌර්ධෝපාදනය නම් ඇලුමිනියම් ඝනය මවුලයක් කියන්න. දකුණු පැත්තේ ඇලුමිනියම් ගෑස් මවුලයක් කියන්නේ ඉච්චරයි. හරි. ඊට පස්සේ මතක් කරගන්න අයනීකරණය එන්තැල්පි. මොකද්ද පළවෙනි අයනීකරණ එන්තැල්පි කියන්නේ? වායමය අවස්ථා ප්‍රභේද කොහොම ගන්න ඕනේ නේ? වායමය අවස්ථා ප්‍රභේද පාවිච්චි කරලා ධන ආයන තමයි හදන්නේ පළවෙනි අයනීකරණ එන්තැල්පි. ඒක මොකද වෙන්න ඕනේ? වායමය පරමාණු මවුලකින් පටන් ගන්න. අනිත් උදාහරණ ඇලුමිනියම් ලියුවොත් එහෙම එයාගේ ඉලෙක්ට්‍රෝනයක් ගලවලා ඇලුමිනියම් ප්ලස් ඔය විදියට. හරි? අර අර්ධ ප්‍රතික්‍රියා ලියන සිස්ටම් එකට ඉලෙක්ට්‍රෝන ඔය පැත්තෙන් යන්නේ ඉලෙක්ට්‍රෝනේ ඔක්සිජනාගේ වැඩි පැත්තෙන් තමයි ඉලෙක්ට්‍රෝන ලියන්නේ. එතකොට අන්න මෙන්න පිට වෙච්ච ඉලෙක්ට්‍රෝන කියන්නේ. හරි? දෙවන අයනීකරණය නම් මොකද පටන් ගන්නේ කොහොමද? දෙවනි අයනීකරණය නම් 1+ එකෙන් පටන් අරගෙන අයන උගම් 2+ වලට. හරි? තුන්වන අයනීකරණය එන්තැල්පි නම් 2+ වලින් 3+ විදිහට යන පුළුවන් අයනීකරණ එන්තැල්පි නේ. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තැල්පි. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තැල්පි මොකද කරන්නේ? සියලුම වායමය අවස්ථාවේ ප්‍රභේද ගන්න. උදාසීන පරමාණුව ඉලෙක්ට්‍රෝනයක් අරගත්තොත් 1- අන්න පළවෙනි ඉලෙක්ට්‍රෝනේ ලබා ගැනීම එන්තැල්පි නේ. මේ මයිනස් කෙනා තව ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් මොකද්ද? දෙවන ඉලෙක්ට්‍රෝනේ ලබා ගැනීම එන්තැල්පි. ඒතර මතක තියාගන්න මේ හැම අවස්ථාවෙම වරකට ලබා ගන්න ඉලෙක්ට්‍රෝනේ. හරි? උදාසීන පරමාණුව එක ඉලෙක්ට්‍රෝනයක් ගත්තා 1- කෙනා දෙවන ඉලෙක්ට්‍රෝනේ ලබා ගැනීම තව ඉලෙක්ට්‍රෝනයක් ගත්තා 2- මේ විදිහට තමයි යන්නේ. පැහැදිලි? ඊට පස්සේ ඔන්න ධනහාරින ආයන සම්බන්ධ කරලා පුළුවන් ආයනික සංයෝගයක මවුලයක් ගන්න. ඒකට කියන්නේ සම්මත දැරිස් එන්තැල්පි නේ. දැරිස් එන්තැල්පි මොකද කරන්නේ? වායමය අවස්ථාවේ ධනහාරින ආයන වලින් පටන් ගන්න ඕන. උදාහරණයක් සෝඩියම් ප්ලස් ගෑස් එක Cl මයිනස් ගෑස්. වායමය අවස්ථාවේ ධනහාරින ආයන වලින් පටන් ගත්තා. ආයනික දැරිස් හැබැයි හදන්න ඕනේ ඝන අවස්ථාවේ විතරයි හදන්න ඕනේ. වායමය අවස්ථාවේ ආයන වලින් පටන් ගන්නවා. සම්මත දැරිස් එන්තැල්පි නේ. ඊට පස්සේ කතා කරන්නේ නිකන් පොඩි දේවල් ටිකක්. ඒවත් මම මතක් කරගෙන යන්නම්. සම්මත පරමාණුකරණ එන්තැල්පි මොකද්ද? කිසියම් ප්‍රභේදයක වායමය අවස්ථාවේ පරමාණු මවුලයක් ගැනීම. උදාහරණයක්
සෝඩියම්ගේ සම්මත පරමාණු කරන එන්තැල්පිය නම් සෝඩියම් ගෑස් වායු අවස්ථාවේ සෝඩියම් මවුලයක් හදාගන්න සෝඩියම් ගණය වලින් සෝඩියම් ගෑස් ගත්තා. හරි. සම්මත 2 කරන එන්තැල්පිය කියන්නේ ඔකම තමයි නේ. සම්මත පරමාණු කරන එන්තැල්පිය කිව්වත් එකයි සම්මත 2 කරන එන්තැල්පිය කිව්වත් එකයි වායු අවස්ථාවේ පරමාණු මවුලයක් ගැනීම. සම්මත වාෂ්පීකරණ එන්තැල්පිය ද්‍රවය මවුලයක් Br2 වගේ නම් ජලය වගේ ද්‍රවය මවුලයක් ගෑස් මවුලයක් කියන සම්මත වාෂ්පීකරණ එන්තැල්පිය. හරි. සම්මත විලයන එන්තැල්පිය ඝනය මවුලයක් දාන මැග්නීසියම් එක මොනවද ඝනය මවුලයක් ලික්විඩ් කියන සම්මත ද්‍රව අවස්ථාවට පත් වෙන සම්මත විලයන එන්තැල්පිය කියන්නේ. හරි. ඊට පස්සේ මතක් කරගන්නවා සම්මත සජලන එන්තැල්පිය කියලා කතා කරා මොකද්ද? වායුවේ ධන හෝරින ආයන මවුලයක්. හරිද? ජලය යොදා ඕන අපට ජලය කියලා ලියන්න බෑ නැත්නම් AQ කියලා ලියන්න පුළුවන්. හරි. ජලීය තත්ත්වයටපත් කිරීම. හරිද? මෙතන ධන ජලය නැත්නම් වෝටර් කිව්වත් කමක් නැහැ. H2O කියලා ලියන්න එපා. මොකද එතකොට දෙපැත්තේ H පරමාණු තුන දෙනා වගේ හිතනවනේ. මෙතන වවන්න වෝටර් කියලා හරි නැත්නම් ජලය කියලා වචනෙන් හරි ලියන්න. හරිද? නැත්නම් කිසි අවුලක් නැහැ නිකම්ම නැත්නම් ප්ලස් AQ කියලා තිබ්බත් කමක් නැහැ. නිකම්ම තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඔය විදිහට සම්මත සජලන එන්තැල්පිය. එතෙන්දී ඕනනම් කියන්න පුළුවන් මේ ඔය සජලනය කරලා හදන EQ ද්‍රාවණයේ සාන්ද්‍රණය 1.0 මෝල කියලා. අර අර්ථ දැක්වීම පොඩක් එක අමුතුණා කියන කලින් වීඩියෝකේ මේ ඕනනම් පුළුවන් මේ සම්මත සජලන එන්තැල්පිය වලදී ඒ වගේම සම්මත ද්‍රාවණ එන්තැල්පිය වලදී අදාළ ප්‍රභේදයේ ජලීය ද්‍රාවණ තත්ත්වයට පත් කරනවා සාන්ද්‍රණය 1 MOL B කියලා කියලා මොන වචනක් කියන්න පුළුවන්. හරි. මොකද ඔය ලියන්න කොහොමත් වෙන්නේ නැහැ වචනෙන්. ඔයයි ප්‍රතික්‍රියාව තමයි අපිට අවශ්‍ය වෙන එක මම මේ ආයෙ පාරක් ප්‍රතික්‍රියා සෙට් එක මතක් කරගෙන යන්නේ. සම්මත ද්‍රාවණ එන්තැල්පිය මතක් කරගන්න. මොකද්ද? සම්මත ද්‍රාවණ එන්තැල්පිය බෝඩ් ගන්න ජලීය ද්‍රාවණ එන්තැල්පිය නේ සම්මත ජලීය ද්‍රාවණ එන්තැල්පිය. එතකොට කිසියම් ද්‍රාව්‍ය උදාහරණ ලුණු වගේ සීනි හරි මොන හරි ද්‍රාව්‍ය මවුලයක් මොකද කරන්නේ? ජලය දාලා ජලීය තත්ත්වයටපත් කරනකොට ඒකස් මෝලයක් බවට පත් කරනවා. හරිද? ඒක කියන්න පුළුවන් මොනවා සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මෝලයක අපිට ද්‍රාවණය තමයි හදන්නේ කියලා. හරි. එතකොට මෙතන දාන AQ කියලා ලියන්න පුළුවන්. මෙතන ප්ලස් වෝටර් කියලා ලියන්න පුළුවන්. මෙතන නිකම්ම තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. හරි. සොලිඩ් AQ විදියට. හරි. අර H2O කියලා ලියන්න එපා කියලා කියන්නේ හේතුව එතකොට දෙපැත්තේ H පරමාණු දුර්ග නැහැ කියලා කෙනෙක් අවුලක් දකින්න පුළුවන්. ඒක හරි. එතකොට ඊට පස්සේ සම්මත සජලන එන්තැල්පිය කතා කරා. සම්මත ද්‍රාවණ එන්තැල්පිය කතා කරා. හරි. ඔන්න වගේ එතකොට ඔයාලට මම මේ මතක් කරේ ඔයාලට හම්බ වෙන ප්‍රශ්න කරද්දී ඇත්තටම අන්තිමට කියපු ටිකට වඩා මොකද්ද මුලින්ම ගොඩක්ම අපිට ගණන් වලදී හම්බෙන්නේ උත්පාදනය, දහනය, බන්ධන විකරණය, ඌර්ධෝපාදනය. ඊට පස්සේ අර පළවෙනි ආයනීකරණය, දෙවෙනි ආයනීකරණය, ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම, දැලිස් එන්තැල්පිය. හරි. ඔය ටික තමයි වාෂ්පීකරණය. ඔයාලා අන්තිමට කියපු ටික එච්චරම අර සජලනය, නිසා මේ මොනවද? සම්මත ද්‍රාවණ එන්තැල්පිය එච්චරම වැදගත් වෙන්නේ නැහැ. හිටික මම ඔය සම්මත තූකරණ එන්තැල්පිය කියලා එකක් එනවා. මොකද අර දැන් එකම ප්‍රතික්‍රියාව විවිධ නම් වලින් හඳුන්වන්න පුළුවන් නේ. ඒ වගේ යාට මතක තියාගන්න සම්මත තූකරණ එන්තැල්පිය නැත්නම් සම්මත පරමාණු කරන එන්තැල්පිය කියලා කියන්නේ වායු අවස්ථාවේ පරමාණු මවුලයක් ගන්න එකට. හරි. දැන් ඇලුමිනියම්ගේ තූකරණය නම් ඇලුමිනියම්ගේ ගෑස් මවුලයක් ගන්න එක. එතකොටදී මේක බොරුවට ඔය අපි කියද්දී නම් මේකට සම්මත පරමාණු කරන එන්තැල්පිය සම්මත තූකරණ එන්තැල්පිය කියලා කියනවනේ. හැබැයි ඉතින් ඊට වඩා සරල විදිහකට හඳුනන්න පුළුවන් කොහොමද? ඝනයේ මවුලයක් ගෑස් මවුලයක් කරා මොකද ඌර්ධෝපාදනය එන්තැල්පියනේ. අර එකම ප්‍රතික්‍රියාවට විවිධ නම් කියන්න පුළුවන්. හරි. එකම ප්‍රතික්‍රියාව විවිධ නම් වලින් හඳුන්වන්න පුළුවන්. දැන් මේකට ඕනම් පුළුවන් මොකද්ද? සම්මත අවස්ථාවේ මුල් රැවටෙන ඇලුමිනියම් ඝනය කියන්නේ. එයාගෙන් පටන් අරන් ඇලුමිනියම් ගෑස් මවුලයක් උත්පාදනය කරලා. ඇලුමිනියම් ගෑස්ගේ හරි ඇලුමිනියම් ගෑස්ගේ සම්මත උත්පාදනය එන්තැල්පිය කියලා තෝරන් කියන්න බෑ. කියන්නේ විවිධ පැතිවලින් මෙයාට සාපේක්ෂව මෙයාට සාපේක්ෂයෙන් බලද්දී සමහරට එකම ප්‍රතික්‍රියාවට එක එක එන්තැල්පි නම් කියන්න පුළුවන්. ඒකවා ගණන් ගන්න එපා. ඒක අවස්ථාවේ විදියට කල්පනා කරලා ගන්න ඕන. හරිද? දැන් ගණන් හදලා පුරුදු නම් වලට හිතන්න පුළුවන් මේ ගණන් හදලා යන දිහා මෙතන ඝනය ගෑස් කරන එක ඕනේ. එහෙනම් මේ නම පොඩ්ඩක් මතක නැහැ. නමුත් මේ කියන්නේ මේකට වෙන්න ඕනේ. කියන්නේ අර්ථ දැක්වීම සමානයි කියන එක මේ කියන්නේ. එකම ප්‍රතික්‍රියාව විවිධ නම් වලින් හඳුන්වන්න පුළුවන්. දකුණු පැත්තේ පළ වලට සාපේක්ෂව හරි ප්‍රතික්‍රියා වලට සාපේක්ෂව හරි ඉතින් නම් වලින් හඳුන්වන්න පුළුවන්. ඒක ඔයා අවුල කරගන්න එපා. හරිද? ඒතර ඔන්න මම ආයෙ පොඩක් සාරාංශයක් තමයි දුන්නේ කලින් වීඩියෝ එකේ ඔක්කොම ටික කතා කරා. විවිධ එන්තැල්පි වර්ග දැන් යම් බෝර්න් හේබර් චක්‍ර කියන එකට ඇත්තම කතන්දරේ බෝර්න් හේබර් චක්‍ර කියලා පාඩමක් නැහැ අලුතෙන් කරන්න. තාප රසායනික චක්‍ර කතා කරන්නේ හිස්නීම දාලා අපි ගණන් හැදුවේ. අනේ තාප රසායනික චක්‍රයක්ම තමයි බෝර්න් හේබර් චක්‍රයක් කියන්නේ. මොකද්ද? අර ඒකේ දැලිස් ශක්තිය සම්බන්ධයි. දැලිස් එන්තැල්පිය සම්බන්ධ කරලා එන හරිද ආයනික සංයෝගවල දැලිස් එන්තැල්පිය සම්බන්ධ වෙච්ච තාප රසායනික චක්‍ර වලට තමයි ඔය බෝර්න් හේබර් චක්‍ර කියන නම ලැබිලා තියෙන්නේ. නැතුව අමුතු අඩු මාතෘකාවක් කියලා එකක් නැහැ. හරි. එතකොට
මම අර ගාන පොඩ්ඩක් ඉඳු එකපාරට කියන කලින් මම අර විස්තරයක් කියන්නම් අපිට කිව්වොත් එහෙම සෝඩියම් ක්ලෝරයිඩ් වල දැලිස් එන්තැල්පි සමීකරණය ලියන්න. කොහොමද ලියන්නේ? NaCl වල දැලිස් එන්තැල්පි සමීකරණය ලියන්න පුළුවන් නේ. දැලිස් එන්තැල්පියක් ලියද්දී අපි දකුණු පැත්තෙන් ලියන්න ඕනේ අදාළ අයනික දැලිස ඝන අවස්ථාවෙන් හැබැයි ඊට අදට භෞතික අවස්ථාව කොහොමද දාන්න හරියට අදාළ අයනික දැලිස ඝන අවස්ථාවෙන් මවුල එකක්. පැහැදිලිද? එතකොට වම් පැත්තේ පටන් ගන්නේ මොනවයින්ද? වම් පැත්තේ පටන් ගන්නේ වායුමය ධනහාරින අයන වලින්. හරි? ඝන අවස්ථාවේ ඇති අයනික සංයෝගයේ මවුලයක් තමයි දකුණු පැත්තේ හදන්නේ. පටන් ගන්නේ මේ සම්මත අවස්ථාවේ මූල වලින් පටන් ගන්න එපා සෝඩියම් ගන්නේ Cl2 ගෑස්. ඒතකොට මොකද ඒකට උත්පාදනයෙන් දැන්. මේ සමහර පොඩි මිත්‍යා මතයකින් නම් මෙහෙම එකක්. හැම එන්තැල්පියම පටන් ගන්න සම්මත අවස්ථාවේ මූල වලින් කියලා. ඔය ගොඩක් එන්තැල්පියම පටන් ගන්න පුළුවන් අහම්බෙන්. නමුත් නීතියක් නැහැ. හැම එන්තැල්පියම සම්මත අවස්ථාවේ මූල වලින් පටන් ගන්න ඕනේ කියන්නේ. ඒක අර්ථ දැක්වීම අනුව වෙනස් වෙනවා නේ. දැන් උදාහරණයක් දැලිස් එන්තැල්පියක් ගත්තොත් ධන ඍණ ආයන වලින් ඉන්නේ පටන් ගන්න. පැහැදිලිද? ඉතින් හැම එකම සම්මත අවස්ථාවේ මූල වලින් පටන් ගන්නවාමයි කියලා ගන්න. ඒක නීතියක් නෙමෙයි මොකටද? උත්පාදන එන්තැල්පියක් නම් අනිවාර්යයෙන්ම සම්මත අවස්ථාවේදී මූල වලින් පටන් ගන්නවා. අනිත් ඒවාට කියනවා සමහර ඒවායි සම්මත අවස්ථාවේ මූල වලින් පටන් ගන්නවා වෙන්නත් පුළුවන් සමහර ඒවා නැති වෙන්නත් පුළුවන්. ඒක අවස්ථාව මුල කල්පනා කරලා ගන්න ඕනේ. දැන් අර වෙනදා වගේ මුලෝඩේ එන්තැල්පි කටපාඩමයි කියන්නේ පා දැන් තර්ක කරලා වෙන හැමදේම මවුලයකට ප්‍රමාණයකට නෙමෙයි කතා කරන්නේ. පොඩි පොඩි කරුණු ටිකක් මොකද කියනවා හදාලා යන්න පුළුවන්. හැබැයි මේවා බලන්න එපා කොහොම කරත් ඔය අත්දැකීමක් ඉන්නේ බොහෝම කලාතුරකින් වචන ලියන. ප්‍රතික්‍රියාව තමයි ලියන්නේ. ප්‍රතික්‍රියාවෙන් තමයි ගණන් ඉන්නවා. පැහැදිලි? රයිට්. අතන සෝඩියම් ක්ලෝරයිඩ් ගේ දැලිස් එන්තැල්පි සමීකරණ මම ලියන්න කියලා කිව්වේ. ඝන අවස්ථාවේ අයනික දැලිස මවුලයක් දකුණු පැත්තේ ලියා ගන්න. වම් පැත්තේ කවුද ලියන්නේ? වායුමය ධනහාරින අයන සෝඩියම් නම් එතන සෝඩියම් ප්ලස් ගෑස් Cl මයිනස් ගෑස් ඔන්න ඔකට තමයි දැලිස් එන්තැල්පි කියන්නේ. දැලිස් ශක්තිය කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ගන්න. පැහැදිලිද? එතකොට මෙන්න මේ දැලිස් ශක්තිය සම්බන්ධ කරපුවා චක්‍ර අඳින්න පුළුවන්. මේ චක්‍ර වලට කියනවා බෝර්න්හේම චක්‍ර කියලා. ඒක බෝර්න්හේම චක්‍ර කියන්නේ 아무තු මාතෘකාවක් නෙමෙයි. ආයනික සංයෝග වල දැලිස් එන්තැල්පි සම්බන්ධ කරපු තාපනසංගික චක්‍ර වලට කියන භාවිතාවක් නම. හරි? එතකොට මේ වගේ චක්‍රයක් දිහා බලන පස්සේ අර මේක සම්බන්ධ කරන්න පුළුවන් විවිධ පැති මම ආට කියනවා. හරි? දැන් ඔයා හොඳටම දන්නවා සෝඩියම් ප්ලස් ගෑස් හදන ක්‍රියාවලිය දෙකේ නම මොකක්ද? සෝඩියම් ප්ලස් ගෑස්ව හදන ක්‍රියාවලියට ඊතලයේ පැත්ත පටල ගන්නන්න එපා මේ චක්‍රවලදී. හොඳේ. ඊතලයේ මොකද්ද කියන්නේ? කෙමිස්ට්‍රි වලදී ඊතලයක් දැම්මම කියන්නේ මෙන්න මේ ද්‍රව්‍ය වලින් ආරම්භ කොට මෙන්න ප්‍රතික්‍රියක මෙන්න ඵලය. අවසාන. ආරම්භය අවසානය කියන එකනේ. පැහැදිලි? ඉතින් ඊතලයේ කොහොම දැම්මම උනත් කියන්නේ අදාළ දැන් ඉන්න ඊතලයේ ඇලේට දැම්මම උන මෙතනින් පටන් ගන්න අවසාන ඵලය මේදී. පැහැදිලිද? ඊතලේ කොහොම දැම්මත් කියන්නේ මෙතනින් පටන් ගන්න ඊතල ඉවර වෙන්නේ මෙතනින් ඉවර ගන්න වෙන පාලය. පැහැදිලිද? ඒකත් එක්කම මේ ඊතල වල පැති මාරු කරන්න කිසිම අවස්ථාවක් නැහැ. බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් දේවල් පොඩ්ඩක් කමාල් පාඩම නෙමෙයි මේ. පැහැදිලි කියන්නේ. ඊට පස්සේ දැන් මෙතන බලුවොත් ඔයාලට තේරෙනවා කියන්න දැන් ඉගෙනන මාතෘකාව ගොඩක් කලින් වීඩියෝ එකේදී උතර කියන සෝඩියම් ප්ලස් ගෑස්ව හදන සිද්ධියක් තියෙන එන්තැල්පි විපර්යාස නම් මොකද්ද? ධන අයන හදන එකට මොකද්ද කියපු නම? අයනීකරණ එන්තැල්පිනේ. මේ තියෙන සෝඩියම්ගේ පළවෙනි අයනීකරණ එන්තැල්පි. අයනීකරණ එන්තැල්පි සියල්ලම කතා කරේ මොන තත්ත්වෙන්ද? වායු තත්ත්වෙනේ ගෑස්. එතකොට සෝඩියම් ප්ලස් ගෑස් ඔයාට හදන්නම් සෝඩියම් ගෑස් ඕනේ. එහෙනම් සෝඩියම් ගෑස් වලින් ආරම්භය අවසානයේ සෝඩියම් ප්ලස්. ආරම්භයේ සෝඩියම් ගෑස් අවසානයේ සෝඩියම් ප්ලස්. එතකොට මේ ඊතලේ මෙහෙම දාන්න එක පොඩ්ඩක් මෙහෙම ගෙලින් කරලා දාලා තියෙනවා. හරි. එතකොට මොකද්ද මේකේ නම? සෝඩියම් වල පළමු අයනීකරණ එන්තැල්පි. පැහැදිලිද? චුට්ටක් ආපස්සට හිතන්න පුළුවන් මේ දැලිස් එන්තැල්පි ප්‍රකාශනයේ මේ සමීකරණ දිහා බැලුවොත් එහෙම ආට හිතන්න පුළුවන් මේ විවිධ එන්තැල්පි අතර සම්බන්ධකම මම මේ කියන්නේ. හරිද? වාට හිතන්න පුළුවන් කොහොමද සෝඩියම් ප්ලස් එන විපර්යාස මොකක්ද? පළවෙනි අයනීකරණ එන්තැල්පි. මේ සෝඩියම් ගෑස් එන එකට මොකක්ද කියන්නේ? කිසියම් ප්‍රභේදයක් සෝඩියම් කියන්නේ ඝනයක්නේ ස්වභාවික කොට එකක් හිතන්න. සෝඩියම් කොහොමද ස්වභාවිකව තියෙන්නේ? ස්වභාවිකව සෝඩියම් තියෙන්නේ ඝන අවස්ථාවේ. ඒතකොට මේ ඝනය ගෑස් කරන එක මොකද්ද කියන නම? සමද ඌර්ධ්වපාතන එන්තැල්පි. එහෙනම් සෝඩියම් ඝනයේ පුළුවන් සෝඩියම් ගෑස් එක හදන්න සමද ඌර්ධ්වපාතන එන්තැල්පි. පැහැදිලි? මේ පැත්තට පොඩ්ඩක් ආපස්සට යන්න. Cl මයිනස් ගන්න මොකෙන්ද? තනි Cl පරමාණුවේ මොකද කියන නම? පළවෙනි ඉලෙක්ට්‍රෝනේ ලබා ගැනීම එන්තැල්පිනේ. පළවෙනි ඉලෙක්ට්‍රෝනේ ලබා ගැනීම එන්තැල්පි. එතකොට උදාසීන පරමාණු තනි පරමාණු වායුමය Cl මයිනස් ගෑස් වලට පත් වෙනවා. ක්ලෝරින් වල පළමු ඉලෙක්ට්‍රෝනේ ලබා ගැනීම එන්තැල්පි.
දැන් ස්වභාවිකව කොහොමද ක්ලෝරින් තියෙන්නේ? Cl2 ගෑස් නේ. එහෙනම් අන්න Cl ගෑස් හදාන්න පුළුවන් Cl2 ගෑස්. මේ මොකක්ද ඒකට කියන්නේ? Cl2 ගේ Cl ඉරක් Cl තනි බන්ධන මූලයක් කඩලා නේද? නේද? එතකොට හැබැයි Cl2 ගේ Cl ඉරක් Cl තනි බන්ධන මූලයක් කැඩුවොත් නම් දෙකක් Cl ගෑස් එනවා නේ. එකක් Cl ගෑස් එකක් මොකද වෙන්නේ? භාගය Cl2 ගෑස්. ඒ කියන්නේ බන්ධන විකරණේ Cl ඉරක් Cl බන්ධන විකරණයෙන් ලැබීම අඩක්. තමයි මෙතන ගන්න ඕනේ නේ. දැන් තේරෙනවද කියන්නේ? ඊට පස්සේ අර සම්බන්ධයක් පේන්න ඕනේ. මෙන්න මේවා සම්මත අවස්ථාවේ මූල ද්‍රව්‍යනේ. සෝඩියම් ගණය සහ Cl2 ගෑස් ගැන සම්මත අවස්ථාවේ මූල ද්‍රව්‍ය. මෙන්න මේ සම්මත අවස්ථාවේ මූල ද්‍රව්‍යයට ධන ලකුණක් දාලා මේකවල එකතු කරගෙන පුළුවන් නේද මෙන්න මේ වගේ මවුලයක් හදන උත්පාදනය නේද? ඔන්න චක්‍රයක් ලැබෙනවා. ඔන්න ඔය විදිහේ චක්‍ර වලට තමයි බෝර්න්-හේබර් චක්‍ර කියලා කියන්නේ. අපිට කවදාකවත් විභාගෙදී කියන්නේ නැහැ සෝඩියම් ක්ලෝරයිඩ් ගේ බෝර්න්-හේබර් චක්‍රය අඳින්නේ MgCl2 ගේ බෝර්න්-හේබර් චක්‍රය අඳින්න කියලා. සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. මොකද අපිට ඒක කිව්වත් අඳින්න පුළුවන්. පැහැදිලිද? බෝර්න්-හේබර් චක්‍රය කියලා කියන්නේ අයනික සංයෝග වල දැලිස් එන්තැල්පි සම්බන්ධ කරපු චක්‍ර වලට කියන නම. පැහැදිලි? එතකොට මේක මේ දැන් එකම දැන් යන පාරවල් දෙකක් වෙනවනේ. මේ තාප රසායනික චක්‍රය එකම දැන් යන පාරවල් දෙක කොහෙස් කියන්නේ මේ සෝඩියම් ඝනය සහ Cl2 ගෑස් වලින් ආරම්භ කොට කෙලින්ම NaCl ඝනය හදන්න පුළුවන්. මොන එක මාර්ගයක්. අනිත් මාර්ගයේ සෝඩියම් ගෙන් උඩට ගියා, ක්ලෝරින් ගෙන් උඩට ගියා, උඩට මේගොල්ලෝ දෙකම මෙන්න දකුණට හරවලා මෙහෙම ගිහලා NaCl ඝනය හදන්න පුළුවන්. මොන දිග පාරක්. නේ එහෙනම් කියන්නේ මෙන්න මේ සීරෝ පියවර වෙන මේ කොම්පියර් මෙහෙම උඩට ගිහිල්ලා මේ ඉතල පැත්ත බලන්න මෙහෙම ගිහිල්ලා මෙතනට එන්න පුළුවන් නේද මේක මාර්ගයක්. කෙලින්ම ලේසියෙන් මෙහෙම ගිහිල්ලා මෙතනට එන්න පුළුවන්. එහෙනම් අනිත් මාර්ගය නම් මෙන්න මේ සීරෝ මාර්ග වල එකතු සමානයි කියලාද? මෙන්න මේ උත්පාදයෙන් ලැබි විපර්යාසය. කෙස්නිමෙන් කියලා දාන්න පුළුවන් නේ. නීතියක් නැහැ මෙහෙම ලියන්න ඕනේ කියලා. ඕන නම් පුළුවන් මොකද්ද? උත්පාදන ප්‍රතික්‍රියා උඩින් ලියාගෙන ඒකට මේ අයන හදලා දැලිස් එන්තැල්පි යටින් සෙට් කරනවා. එහෙම කිසි අවුලක් නැහැ හරිද? මේ බෝර්න්-හේබර් චක්‍රය අඳිද්දී මේ වගේ දැලිස් එන්තැල්පි ප්‍රතික්‍රියාවන් කියලා ඔහම ලියන්නත් පුළුවන්. හරිද? නැත්නම් ඔයාලට උත්පාදන ප්‍රතික්‍රියාව උඩින් ලියලා ඒ උත්පාදනයේ වෙච්ච කියන්නේ අර සම්මතාස්තන් වලට සෝඩියම් කණේ Cl2 ගෑස් එක ඒවයින් කැටරි කරලා මේ වගේ අයන හදාගෙන ඒ අයන වලින් ගිහලා දැලිස් එන්තැල්පි මේ පැත්තෙන් යන්නත් පුළුවන්. ඒක ඔකනින් පැත්තට වගේ. හරිද? එහෙමත් කරන්න පුළුවන්. දැන් මම ගානක් හදනවා ඊගාට ඒ විදිහට තියෙන ගාන. හරි? දැන් මෙන්න මේ වගේ නිර්මාණයකට තමයි බෝර්න්-හේබර් චක්‍රයක් කියන්නේ. කියන්නේ තාප රසායනික චක්‍රයම තමයි අලුත් දෙයක් නෙමෙයි. පැහැදිලි කියන්නේ. එතකොට ගානක් හදමු මේ වගේ දැලිස් එන්තැල්පියේ තියෙන ගානක්. හරි ඔයා හරවන්න 2010 5A ප්‍රශ්නේ. 2010 පේපර් එකේ 5A. හරි? අනේ ගාන බලන්න. 2010 පේපර් එකේ 5A ප්‍රශ්නය. අර පරිස්සමට ඉලක්කම් ටික සුළු කරගන්න එකතු කරන අඩු ගන්න විතරයි මේකේ තියෙන්නේ. ඉතින් ඉහළ මේකේ වඩින්න කිසිම ඉඩක් නැහැ මේ. බොහෝ ගොඩාම ලේසි පාඩමක්. හරි? 2010 5A ප්‍රශ්නේ බලන්න. රයිට්. ඒකෙදි පොඩි දෙයක් කියන්න ඕනේ. දැන් ඔය ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පි තියෙනවනේ. පළවෙනි ඉලෙක්ට්‍රෝනේ ලබා ගැනීමේ එන්තැල්පිය, දෙවෙනි ඉලෙක්ට්‍රෝනේ ලබා ගැනීමේ එන්තැල්පිය. දැන් අලුත් සිලබස් එකේ තමයි ඔය වැඩිපුර ඔන්න ඔය වචන භාවිත වෙන්නේ. ඉලෙක්ට්‍රෝනේ ලබා ගැනීමේ එන්තැල්පිය කියන්නේ. කලින් ගොඩක්ම භාවිත කරලා තියෙන ඔය විදිහට ඉලෙක්ට්‍රෝන බන්ධුතා එන්තැල්පිය කියන්නේ. පළවෙනි ඉලෙක්ට්‍රෝනේ ලබා ගැනීමට නමක් තමයි පළවෙනි ඉලෙක්ට්‍රෝන බන්ධුතාව කියලා කියන්නේ. දෙවන ඉලෙක්ට්‍රෝනේ ලබා ගැනීම එන්තැල්පියට තමයි දෙවන ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය කියලා තියෙන්නේ. ඒකට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට සමාන පදයක් තමයි කලින් සිලබස් එකේදී ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය කියලා කියන්නේ. දැන් 2019 ඉඳන් අලුත් සිලබස් එකේදී ওই වචනේ පොඩි වෙනසක් තියෙනවා. ඒක මම අදාළ කොටස කරද්දී කියන්නම්. හරි? කියන්නේ එකම කතන්දරේ තමයි ඒ ලියන ප්‍රතික්‍රියාව අනිත් පැත්ත හරවලා පොඩි සෙල්ලමක් දාලා තියෙනවා අලුත් සිලබස් එකේදී විශේෂයෙන් කියන්න කියලා ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය කියන විශේෂයෙන් වෙන විදිහකට කියන්න කියලා. හරිද? නමුත් එකම කතන්දරේ තමයි ඒත් කියවෙන අර පරණ පේපර්ස් වල කරද්දී ඔයාලට අහුවෙන්නේ හැබැයි පළවෙනි ඉලෙක්ට්‍රෝනේ ලබා ගැනීමේ එන්තැල්පි කියන වචනේම තමයි සමාන පදයක් විතර මොකද්ද ඔයගොල්ලන්ට හම්බෙන්නේ පළවෙනි ඉලෙක්ට්‍රෝනේ ලබා මේ බන්ධුතාවය එන්තැල්පි. පැහැදිලි කියලා එතකොට මේ ප්‍රශ්නේ තුවා කරද්දී පටල ගන්න එපා. ඔය පළවෙනි ඉලෙක්ට්‍රෝන බන්ධුතාව කියන පළවෙනි ඉලෙක්ට්‍රෝනේ ගන්න එක. දෙවෙනි ඉලෙක්ට්‍රෝන බන්ධුතාව කියන දෙවෙනි ඉලෙක්ට්‍රෝනේ ගන්න එක. හරි? නිව් සිලබස් එකේ 19 ඉඳන් සිලබස් එකේ පොඩි වෙනසක් මේ වචනේත් එක්ක ඒ ප්‍රතික්‍රියාව අනිත් පැත්තට හරවලා පොඩි සෙල්ලමක් දාලා දිනවා. මම ඒක ඉලෙක්ට්‍රෝන බන්ධුතාව කියලා විශේෂයෙන්ම සමහර ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ක්‍රියාවලිය දාපදායකයි. සමහර පරමාණු ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම දාප අවශ්‍යයි. අන්න සිද්ධිය පැහැදිලි කරන ගමන් ඉලෙක්ට්‍රෝන බන්ධුතාව කියන එකත් මම ඔයාලට ලස්සනට ඒ සිලබස් දෙකේ වෙනසත් එක්ක පැහැදිලි කරලා කියලා දෙන්නම්. මේ මට පොඩි වෙනම වීඩියෝ එකක් එකට දාන්න අවශ්‍යයි. මොකද ඒක ටිකක් පටල ගන්න කැලලක් ඉඳලා ළමයි. ඒක මම මේ බොහොම පැහැදිලිව ඒ තියරි එක දෙන්නම් මේ ගල් කරලා. හරි? එතකොට බලන්න 2010 5 ප්‍රශ්නේ. ඒක කියනවා ප්‍රතික්‍රියාවක් දීලා ඩෙල්ටා x අනුරූපී ප්‍රතික්‍රියාව.
අපි සාමාන්‍යයෙන් මම දැන් ඔයාලට කිව්වා ඩැලිස් එන්තැල්පිය සම්බන්ධ චක්‍ර වලට බෝර්නේබර් චක්‍ර කියලා කියනවා. එතනදී අපිට ඕන නම් ඩැලිස් එන්තැල්පිය ප්‍රතික්‍රියාව උඩින් ලියාගෙන ඒවට ආපස්සට හිතලා ආයන සෙට් කරන් එහෙම හදන්න පුළුවන්. නැත්නම් උත්පාදනයේ උඩින් ලියාගෙන උත්පාදනයෙන් පල්ලෙහාට ඉතලා දාලා ආයන හදාගෙන එහෙම ගිලත් යන්න පුළුවන් කියලා. දෙකම නිවැරදි කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි සාමාන්‍යයෙන් පුරුදු මොකද ප්‍රශ්නයක් කරන්නේ? අපිට උත්තරේ ගන්න කියන ප්‍රතික්‍රියාව මුලින් ලියා ගන්න අපි ඒක නම් ටික සෙට් කරන්නේ. ඉතින් ඒ විදිහට මේක යම් කිසි ප්‍රශ්නයක් නැහැ. අන්තිම විදිහට යන්න පුළුවන්. නමුත් මේක කියලා දිනවාට පහළ ප්‍රතික්‍රියාවේ එන්තැල්පි වෙනස හොයන්නේ කියලා. ඉතින් මැග්නීසියම් කණේ CO2 ගෑස් MgO හදන කියන ප්‍රතික්‍රියාවක් අපිට දීලා දිනවා. ඒක මම කියන්න මේ විදිහට. හරි. මැග්නීසියම් ගණයත් එක්ක O2 ගෑස් MgO කියලා ඔන්න ප්‍රතික්‍රියාවක් අපිට දීලා දිනවා. මේ ප්‍රතික්‍රියාව ඩෙල්ටා H එක ගන්න තමයි තියෙන්නේ. හරිද? එතකොට ඔන්න හොයන්න තියෙන්නේ. හරි. ඔය හොයන එකට ඔයා නිකන් ඩෙල්ටා H හරි මොකද සංකේතයක් ඔයා ගන්න. හරි. සම්මත කියලා නෑ. හොඳ එතන සම්මත කියලා කතන්දරයක් නැති හින්දා ඔයාලා නිකන් ඩෙල්ටා H කියලා නුගේ නෝට් දාන්න යන්න එපා. නැත්නම් ඩෙල්ටා H රියැක්ෂන් ඩෙල්ටා R කියලා ගන්න පුළුවන්. කැමති සංකේතයක් ගන්න. හරිද? එහෙනම් අපි හොයන එකට කැමති සංකේතය ඩෙල්ටා H 1 2 මොකක්ද ඉලක්කමක් ගන්නත් පුළුවන්. නැත්නම් ඩෙල්ටා H රියැක්ෂන් එක කියලා ඩෙල්ටා R කියලා දාන්න පුළුවන්. තමයි කැමැත්තක්. සමහර වෙලාවට රියැක්ෂන් කියනකට RXN කියලා දානවා. හරි ගණන් ගන්න එපා. රියැක්ෂන් කියන කෙටි කරලා නිකන් RXN එක කෙටි දුමක් දානවා. එහෙම ගණන් ගන්න එපා. මොකද වාරෝන ඩෙල්ටා RXN ඩෙල්ටා R ඩෙල්ටා මොකද වාට ඕන එකක් ගන්න. මම ඩෙල්ටා R කියලා දාන්නේ ඉතින් අපි හොයන්නේ. පැහැදිලිද? right. සාමාන්‍යයෙන් අපි චක්‍රයක් අඳිද්දි කරන්නේ හොයන එක ලියාගෙන අනිත් ඒවා එකට සම්බන්ධ කරන එකනේ. දැන් පොඩ්ඩක් දීපු දත්ත දිහා මුලින් පොඩ්ඩක් බලන්න. බලලෙවලා හිතන්න මේ දත්ත මේකට සම්බන්ධ කරන විදිය. ඒකනේ අපි චක්‍රවලදී කරන්නේ. පැහැදිලි? අපි තාපරසානික චක්‍රයේදී කරන්නේ අපේ උත්තරේ ගන්න ඕන එක මුලින් ලියනවා පැහැදිලි. ලියන වෙලාව දීපු දත්ත ටික ඊතර මගින් ඒකට සම්බන්ධ කරනවා. හරි. එතකොට එක පැත්තක් සම්බන්ධ කරාම අනිත් පැත්තේ වීම සම්බන්ධ වෙනවා. පැහැදිලි මේ කියන එක. එතකොට ඔයාලා කරන්න තියෙන්නේ කෙලින්ම මේ මැග්නීසියම් ගණය වලට මොකක්ද කරන්න පුළුවන්? ඔය දත්තවල බලන්න මැග්නීසියම් ගණයට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. එතකොට මැග්නීසියම් කියලා වචනේ තියෙන දත්ත ටික මුලින් බලන්න. මට කවන්නේ මුලින් මොනට ඔක්සිජන් දේවල් ටික බලන්න. හරි. ඔය මැග්නීසියම් එක කරන්න පුළුවන් දේවල් බලද්දී වෙන්නේ මැග්නීසියම් ගණයේ ඌර්ධෝපාදනය කියන්නේ මොකක්ද? ඌර්ධෝපාදන ගණය ගෑස් කරන එක. ඊට පස්සේ මැග්නීසියම් වල පළමු යානීකරණය මැග්නීසියම් ගෑස් එක ප්ලස් ගෑස්. දෙවන යානීකරණය ප්ලස් ගෑස් එක 2 ප්ලස් ගෑස්. දැරිස් එන්තැල්පිය MgO ගේ දැරිස් එන්තැල්පිය නම් ඉතින් Mg විතරක් බෑ අයන ඔක්සිජන් ඔක්සයිඩ් අයනත් ඕනේ. එතකොට Mg විතරක් සම්බන්ධ රිපෝට් එකක් බලන්න. මැග්නීසියම් කියන වචනේ විතරක් තියෙන දත්ත ටික බලන්න. එතකොට ඔයාලට තේරෙන්නේ පිළිවෙලක් මොකක්ද? එකපාරට ධන අයන හදන්න බෑනේ මැග්නීසියම් ගණයෙන්. මතකද? අයනීකරණ එන්තැල්පිය 8 දක්වද්දී වායුමය ප්‍රභේදනේ ඔක්කොම ගත්තේ. හරිම ලේසි ඉගෙනම මේ කියන්නේ. ඔයාලට චක්‍රයක් අඳිද්දි කරන්න තියෙන්නේ උත්තරේට අහන්නක මුලින් ලියා ගන්න. ඒකට දීපු දත්ත ටික ඊට පස්සේ සම්බන්ධ කරන්න. හරි? ආ තාපොඩි පණිවිඩයක් දෙනවා මම මුලින් ඒක කියන්නේ. ඉතින් මට අමතක වුණා මේ දැන් ඉනෝගැනික් කෙමිස්ට්‍රි පාර්ට් එක මේ විද්‍යාලයේ links.lk වෙබ්සයිට් එක ඔස්සේ අපි පාඩම උගන්වනවා. පොඩි මුදලක් ඒකට අය කරනවා. ඒතකොට ඒකේ ඔයාලට පුළුවන් දැන් මේ වෙද්දි වීඩියෝස් දෙකක් දාලා තින්නේ ස්කෝනුව තමයි මුලින්ම අපි පටන් ගත්තේ. කොටස් තුනකින් ස්කෝනුව ඉවර වෙනවා. ඒතකොට ස්කෝනුව දැන් වීඩියෝස් දෙකක් දාලා තින්නේ. ඔය විදිහට වීඩියෝස් 15කින් ඉනෝගැනික් කෙමිස්ට්‍රි පාර්ට් එක සම්පූර්ණයෙන්ම කරනවා. එතකොට 2021 කියලා කරන කටයුතුත් මම හිතන්නේ හොඳයි. පන්ති එක කරන කලින් උනත් පන්ති යන කට්ටිය පොඩ්ඩක් තනියෙන් පුළුවන් ඒ ටික ඉගෙනගෙන ප්‍රැක්ටිස් කරලා තියාගන්න. මොකද ඉනෝගැනික් කියන්නේ සම්පූර්ණයෙන්ම ගොඩම පාඩම් කරන කොටසක් හින්දා ඒක දෙපාරක් තුන් පාරක් කරන එක හොඳයි. හරි? ඒක මේ අත්‍යවශ්‍ය සාධක කියන්නේ පන්ති නායට පන්ති පාඩම කරද්දී බලා ගන්න පුළුවන්. මේ 2021 කට්ටියට මම කිව්වේ. හරි? ඒතකොට මේ ගොඩක් වටිනේ 2020 පන්තියෙන් නැති පිරිසක් ඉන්නවා. ඉනෝගැනික් මම ඉගෙන ගත්ත නැති. ඒකෝන මේ පිරිසට ගොඩක් වාසියක් වෙයි මේක කරගත්තට පස්සේ. හරි? ඒකෝට ඒක අර අපි රුපියල් 250ක මුදලක් අය කරනවා මේක කොටසකට. කොටස් 15කින් හැබැයි ඉවරයි. හරිද? එතකොට මේ ඔයයි කාලයෙන් මනින්න යන්න එපා. ඇයි මේ 250ක් ගන්නෙ මේ එක වීඩියෝ එකකට කියලා. හරිද? එතන වෙලා තියෙන්නේ එතන මගේ දක්ෂකම තමයි අඩු කොටස් ගන්නකින් බලන්න පුළුවන්. එතකොට ඒක බුද්ධිමය දේවලක්. එතකොට මම ඒක මේ මිලක් ඔයා නියම කරලා දෙනවා. මුයි ඉනෝගැනික් සම්පූර්ණ විෂය කොටස් සියල්ලම ටික ප්‍රශ්නත් එක්ක පාස් පේපර් ප්‍රශ්නත් එක්ක හිතන හැටි ඔක්කොමත් එක්ක රුපියල් 3750ක පැකේජ් එකක් විදියට අංග සම්පූර්ණයෙන් ගන්නවා. එතකොට ඔයාලට මේ 250 ගණන් වීඩියෝස් 15කින් මේක සම්පූර්ණයෙන්ම
ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන්. හරි. ඒකත් එක්ක කල්පනා කරලා බලන්න ඉනෝවනික් කොට සාමාන්‍යයෙන් පන්ති වල ගත්තොත් තියරි පන්ති එක මාස 3-4ක් කරනවා. ඉතින් පන්ති කාඩ් එකේ ගණනත් එක බලන මාස 3-4ක් තියරි පන්ති එකට යනකොට කොච්චර මුදලක් වියදම් කරලාද? ඒකත් එක්ක මේ මුදල ගෙවලා ඔයාලට 100ක් ගෙදර ඉඳන් ඉගෙන ගන්නකොට කොච්චර වාසියක් වෙනවද කියලා. හරි. අර පන්ති එන කට්ටියට ඇත්තටම දැන් මේ කොරෝනා ප්‍රශ්නේ ඉවර වෙනකම් පන්ති හරියට කරන්න වෙන්නේ නැහැනේ. ඒක අපිට කඩින් කඩ දැන් පන්ති මේ කරන්න වෙන්නේ. ඒකත් එක්ක මම කිව්වා අර ඉක්මනට සිලබස් එක කවර් කර ගන්න ඕන කට්ටිය විතරක් මේ බලන්න ඒ විදිහට වැටිං කරගෙන යන්න කොහොම හරි මුදල් ප්‍රශ්නයක් හරි මොනවා හරි ගැටලුවක් තියෙන කෙනෙක් එහෙම අත්‍යවශ්‍ය නැහැ. ඔයාලා මේ පන්ති පාඩම කරගන්න ඉඳලා මේ වැටි ගාලා ගන්න පුළුවන්. හරි. ඉතින් ඉනෝවනික් පොතෙනුත් ඇත්තටම මේ වැඩේ කරගන්න පුළුවන්. කියන්නේ වීඩියෝ එක බලන එක 100%ක් අනිවාර්ය කාරණයක් මේ අත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි. ඔයාලට ඉනෝවනික් පොත කියලා ෂෝට් නෝට් එක අරගෙන ඒකේ හැබැයි ඒකට කිසියම් තමන්ගේ උත්සාහයක් වැඩිපුර තියෙන්න ඕනේ. තනියෙන් තේරුම් ගන්න වෙන හින්දා මම කියලා දීමක් සිදු වෙන්නේ නැති හින්දා ඒකට පොතෙනුත් මේක යම් ප්‍රමාණයකට කරගන්න පුළුවන්. හරි. පොත ගන්න chance එකකුත් ගොඩක් ඉල්ලීම් තියෙන හින්දා ඉස්සරහට තනි පොතක් විදිහට පොත ගන්න පුළුවන් පැකේජ් එකක් හදලා මම විස්තරයක් වීඩියෝ එකක් දාන්නම් ඉස්සරහට. හරි. එතකොට මේ ගන්න ටයිම් ආයෙ බලන්න මේ අපේ ප්ලෑන් එක තමයි සාමාන්‍යයෙන් ඩෙල්ටා x වයන චක්‍රයක් අඳිනකොට මුලින්ම උත්තරයට හම්බු කතන්දරේ ලියන්න. දැන් මෙහෙම මේක කියලා නැහැ චක්‍රයක් ඇදලා ගාන හදන්න කියලා. හරිද? නමුත් මේ ගණන් හදන ලේසිම විදිහකින් එකක් තමයි චක්‍ර අඳින එක. දැන් තව මම ඉස්සරහ වීඩියෝ එකකින් වාට කියලා දෙන්නම් එන්තැල්පි මට්ටම් සටහන්. එන්තැල්පි සටහන් කියන ප්‍රස්තාව ක්‍රමයකටත් මේ ගණන් හදන්න පුළුවන්. හරිද? නමුත් ඒකට වෙලා යනවා. හරි? තව ක්‍රමයක් තියෙනවා සමීකරණ විසඳීමෙන් කියලා සමීකරණ ලියලා ඒවත් අර අර්ථ ප්‍රතික්‍රියා එකතු කරන රෙඩොක්ස් වලදී අන්නේ විදිහට සමීකරණ එකතු කරලා කපලා දාලා දෙපැත්තෙන් කැපලා මේ විදිහට හදන්න පුළුවන්. හරිද? ක්‍රම තුනකට ප්‍රධාන වශයෙන් මේ ගණන් හදනවා චක්‍ර වලින් එන්තැල්පි ප්‍රස්තාව එන්තැල්පි මට්ටම් සටහන් වලින් සමීකරණ සුළු කරලා විසඳීමෙන්. හරිද? එතකොට ඒවෙන් ඇතුළම ලේසිම ලේසි මෙතන දෙක තමයි මේ චක්‍ර අඳින්නේ. ඒ කියන්නේ මම මෙතන මේ පොදුවේ ගත්තොත් ඔයා ගණන් චක්‍රයෙන් දැන් ක්‍රමයක් නොකියුවොත් අපිට ඕන ක්‍රමයකට හදන්න පුළුවන් නේ. හැබැයි උත්පාදනයෙන් දැල්පි විතරක් තියෙන ගණන් නම් නිකම්ම දකුණු පැත්තේ උත්පාදනයෙන් මම පැත්තට වල උත්තර එනවා. ඒක හදන්න පුළුවන් උත්පාදනයෙන් දැල්පි තියෙන විතරක් තියෙන ගණන් වල විතරයි. මිශ්‍ර දත්ත මිශ්‍රව දින ආයනීකරණ පාදනය කරන දින එහෙම ගණන් හදන්න බෑ නේ ක්‍රමයක. හරි. ඒතර ප්‍රධාන වශයෙන් ගත්තොත් චක්‍ර එන්දැල්පි මට්ටම් සටහන් සමීකරණ සුළු කරලා විසඳීම ඒ තුනෙන් හදන්න පුළුවන්. එතකොට ඔතනින් සාමාන්‍ය ක්‍රමයක් කිව්වේ නැත්නම් ඔයා චක්‍රයට යන්න. හරිද? චක්‍රයට ගිහිල්ලා නිකන් අවුල් යනවා වගේ නම් චක්‍රය හද ගන්න බෑ වගේ නම් අන්න ඒකෙන් කියවෙනවා විකල්ප ක්‍රමයකට යන්න කියන. පැහැදිලිද? කලාතුරකින් තමයි චක්‍රයෙන් හදන්න බැරි නෑ ඒ. චක්‍රයෙන් හදන්න ගියාම පොඩ්ඩක් අවුල් යන ගණනක් කියන්නේ බොහොම කලාතුරකින්. බොහෝ ගණන් චක්‍රයෙන් හදද්දී තමයි ලේසියෙම හැදෙන්නේ. හරි? ඒකිනු මෙතන චක්‍රය හදලා try කරනවා. හැබැයි සමහරක් වෙලාවට ගණන් එන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයකට හදන්න කියලා. එතකොට ඔයා කියන ක්‍රමය හදන උදාහරණ 2008 ගණනක් ඇති මේ වගේම බෝර්න් හේබයි චක්‍රයක් මේ වගේම දැලිච් චක්‍ර සම්බන්ධ ගැටලුවක් අහලා තියෙනවා මේ එන්තැලි මට්ටම් සටහනින් ප්‍රස්ථාරයෙන් හදන්න කියලා. ඒතර එන්තැලි ප්‍රස්ථාරයේ මට්ටම් සටහනින් හදන්න ගියාම චක්‍රයන් දොත් එහෙම ලකුණු හම්බෙන්නේ බොහොම චුට්ටයි මොකද උත්තරයට හම්බෙන්නේ ලකුණු පොඩ්ඩ විතරයි. අද ක්‍රමයට සම්පූර්ණ ලකුණු ටිකට අයින් වෙනවා ඉතින් ලකුණු ටික. පැහැදිලිද? හොඳට කියවන්න මොකද්ද ක්‍රමය කියන්නේ. හරි. දැන් ගානේ කිව්වොත් නම් චක්‍රයක් ඇඳලා හදන්න කියලා කොහොමද චක්‍රය අඳින්න ඕනේ? ගානේ කිව්වොත් එන්තැලි මට්ටම් සටහන ප්‍රස්ථාරය සිද්ධිය ඒ ගානේ ආරේ ප්‍රස්ථාර ලකුණු කරලා අඳින්න ඕනේ. හරිද? ක්‍රමයක් කිව්වේ නැත්නම් ඉතින් ඕන ක්‍රමයකට පුළුවන් නේ. හැබැයි එහෙ ඉතින්දී වුණත් ඔයා චක්‍රයෙන් අඳින්න පුළුවන් කියලා මුලින් try කරන්න. 99 නම් චක්‍රයෙන් අඳින්න පුළුවන්. එහෙම ගිහලා චක්‍රයෙන් අඳින්න බැරි සිද්ධියක් මොකද අවුලක් වුණොත් මම තව ක්‍රමයකට කියලා දෙන්නම්. ඒ ක්‍රමවලට try කරන්න. right. එතකොට උත්තරේ ගන්න ඕනේ මුලින්ම ලිව්වා එක හරියි. දැන් මේ දීපු දත්ත වලින් බලන්න මේ ඉන්න කට්ටිය මැග්නීසියම් ගැන දත්ත තියෙනවානේ. ඒතරට තේරෙන්න ඕනේ මැග්නීසියම් වල අයන හදන්න කලින් මැග්නීසියම් ගෑස් තත්ත්වයටපත් කරන්නේ අපි අයනීකරණයට අපි අර්ථ දක්වන්නේ. ඒකයි එතන අර තියෙන එක දැනගන්න ඕන කියලා කියන්නේ. එතකොට ඔයාලා කියනවා මේ ගාණය මුලින් එනම් ගෑස් කරලා ගෑස් එක ප්ලස් කරලා ප්ලස් එක නුටස් ඔන්න ඔය සිස්ටම් එකේ පිළිවෙලක් ඇතුලේ යන්න ඕන කියලා. නේද? ඒතර අන්න ඒතර අර අර්ථ දැක්වීම පොඩ්ඩක් අඩුවෙන් පාඩම් කරපු කෙනාට මතක් වෙද්දී මැග්නීසියම්ගේ ඌර්ධ්වපාදනය අයනීකරණය බලමු දෙවට. ඕවට තියෙන්නේ එතකොට එනම් මතක් වෙනවා ඌර්ධ්වපාදනය කියලා කියන්නේ ඝණය ගෑස් කරන සිද්ධිය තමයි කියලා. පැහැදිලිද? එතකොට දැන් මෙහෙමනේ මැග්නීසියම් ගෑස් අපිට මවුලයක් හදා ගන්න ඕනේ. Mg ගණන්. ඉතින් මේකට එක නම් වලින් මේක හඳුන්වන්න පුළුවන්. ඝණය ගෑස් කරගෙන මොකද්ද අපි කියන්නේ? මේ පැත්තෙන් ගත්තොත් ඌර්ධ්වපාදනයෙන් තැන්නේ. තව කෙනෙක් කියන්න පුළුවන් සම්මත අවස්ථාවේ මුලට ගන්න මැග්නීසියම් ඝණයකින් Mg ගෑස් මවුලයක් හදලා කියන්නේ Mg ගෑස් පැත්තෙන් ගත්තොත් Mg ගෑස් කියන උත්පාදනයෙන් තැන්නේ. තව කෙනෙක් කියන්න පුළුවන් වායුමය පරමාණු මවුලයක් ගන්න බින්දා මැග්නීසියම් වල තූ කරන නැත්නම් පරමාණු කරන එන්තැල්පි කියන. ඒ විදිහට අර එකම ක්‍රියාවලිය නම් කීපෙන් අපට හඳුන්වන්න පුළුවන්. දැන් මෙතන ඌර්ධ්වපාදනය කිව්වම පරස්පර මතක් වෙනවා. ඝනයේ මවුලයක් උපාය මවුලයක් කියන හරි නම් මැග්නීසියම් ඝනයේ මවුලයක් වල ගෑස් මවුලයක් වලට පත් කරන්න පුළුවන්. හරි. පැහැදිලි මේ කියන්නේ ඒතොරාට කරන් තින්නේ
මෙතන ඊතලයක් දාන්න. ඊතලේ පැත්ත පටල ගන්න එපා. දැන් මෙහි ඊතලයක් දැම්මම මොකද්ද කියන්නේ? එතකොට නිකන් මැග්නීසියම් ඝනයේ මවුලයක් හදනවා කියන එක නේ. ඊතලෙන් කියන්නේ පටන් ගන්න කෙනාගෙන් ඊතලෙන් දෙන්නේ මෙන්න මෙයා තමයි ඵලය. දැන් මෙතන අපිට මැග්නීසියම් ඝනය නෙමෙයි හදා ගන්න ඕනේ. මැග්නීසියම් ඝනයෙන් ගෑස් හදා ගන්න ඕනේ නේ. මොකද ගෑස් වලින් තමයි ප්ලස් ගෑස් හදා ගන්න 2 ප්ලස් ගෑස් හදා ගන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද අනිවාර්යයෙන් මෙතන ඊතලේ පැත්ත පටල ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට බොහොම සරලව හිතන්න පුළුවන් මේ. මෙතනින් ඊතලේ පටන් අරන් දාන්න කාටද? Mg ගෑස් වලට. හරිද? දැන් දෙකක් තියෙන දෙකක්ම දාන්න. එතකොට මොකද්ද විපර්යාසය ඇත්තටම වෙන්නේ? අර්ථ දක්වන්නේ මවුලයකට. ඌර්ධ්වපාදනය කියන්නේ Mg ඝනය මවුලයක් Mg ගෑස් මවුලයක් කියන. අර්ථ දක්වන්නේ මවුලයකට. හැබැයි මෙතන ගත්තට පස්සේ මවුල දෙකක් ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා නේ. ඒකෙන්ද ඔයාලට සිද්ධ වෙනවා මෙන්න මේ Mg වල ඌර්ධ්වපාදනයේ දැල්පි 148යි තියෙන්නේ. ඔන්න 148 කියන ඉලක්කම හරිද? දෙකෙන් ගුණ කරලා මෙතන ආදේශ කරගන්න. ඒක පැහැදිලිද? මොකද මවුලකටනේ අර්ථ දක්වන්න ඌර්ධ්වපාදනය කියලා ඝනයේ මවුලයක් ගෑස් මවුලයක්. දැන් දෙගුණයක් තියෙන්නේ 148 දෙගුණයක් වඩා ගන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? අන්න දැන් පුළුවන් අර මේ Mg ගෑස් එක ප්ලස් ගෑස් කරන එක තමයි කියන්නේ පළවෙනි අයනීකරණය. හරි? ප්ලස් ගෑස් එක 2 ප්ලස් ගෑස් කරන එක තමයි කියන්නේ මොකද්ද? දෙවන අයනීකරණය එතනදී. හරිද? එතන ඒවත් දෙගුණ වෙනවා ඔක්කොම. කියන්නේ මොකද පළවෙනි අයනීකරණය අර්ථ දක්වන්නේ Mg ගෑස් මවුලයක් ප්ලස් ගෑස් මවුලයක්. දෙවන අයනීකරණය ප්ලස් ගෑස් මවුලයක් 2 ප්ලස් ගෑස් මවුලයක්. දෙගුණයක් ඉඳව පළවෙනි අයනීකරණය ඩබල් ගන්න වෙන කියන්නේ පළවෙනි අයනීකරණය එන්දල්පිය 738යිනේ. ඒ 738 දෙගුණ කරලා ගන්න වෙනවා. මෙතෙන් තමයි ඉලක්කම ආදේශ කරන අවුලක් නැහැ. හරි නැත්නම් මට තව විදියක් මම කියනවා මේ ගණන හදන්න. මෙතන LH 1 2 3 4 වගේ සංකේත ටිකක් ඔයා දාගන්න. සංකේත LH 1 2 3 4 සංකේත දාගෙන එහෙම ලියලා සංකේත අසුරින් ආදේශය කළා හිස්කීමේ ඊට පස්සේ ආය බලමු මේ ඉලක්කම ඒකවත් එක ආදේශ කරනවා. හරි? ඊට ලේසි එකපාරට මෙතන මේ ඉලක්කම ආදේශ කරනවා. සමහරව හිතන් ඉන්නවා මේ ලකුණු කපයි කියලා එහෙම ලකුණු කපන්නේ නැහැ. හරි? සමහරව හිතන්න මෙතන අර ඉංග්‍රීසි වචනේ ලියන්න ඕනේ කියලා. හරිද? ඩෙල් H කියන්නේ අකුර අයනීකරණ I1 එහෙම I2 ඉච්චර ඒවේ ඉංග්‍රීසි වචන මොකද ඉංග්‍රීසි පාඩම නෙවෙයි මේක පැහැදිලි කියන එක. අර ඉංග්‍රීසි වචන වලින් ඕන වෙන්නේ නැත්නම් ෆෝමේෂන් කියන එක මොන උත්පාදනයේ ඩෙල්ටා HF කියන නිතරම යෙදෙන හින්දා. හරිද? ඉතින් අනිත් වචන වලට දෙනවා දත්වල සිංහලෙන් පැහැදිලිව දෙන හින්දා. මෙතනට බොරුවට ඉංග්‍රීසි වචන ඒම අවශ්‍ය වෙන්නේ නැහැ. හරි? හැම එකකින්ම අවශ්‍ය වෙන්නේ නැහැ විදිහට උත්පාදනය විතර පොඩ්ඩක් දැනගන්න කියලා ඉතින් ෆෝමේෂන් ඩෙල්ටා HF කියන්නේ. හරි? ඉතින් මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. අර ඕනනම් මොකද LH 1 2 3 4 සංකේත දාලා හදන්න පුළුවන්. එතන එකපාරට මේ ඉලක්කම ආදේශ කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට කොහොමද පෙන්නන්න මොකද්ද? අපි පේපර් එක බලන කෙනාට පෙන්නන්න අවශ්‍ය. අපි චක්‍රාදීන දන්නවා. හරි? මෙන්න සිස්ටම් එක. මෙන්න ආදේශය මෙන්න උත්තරේ. ඒ ලකුණු කොම් ටික හම්බ වෙනවා. ඒතර මේ ඔයා මාකින් ස්කීම් අරන් බලන්න මාකින් ස්කීම් වල ඔය ටික තමයි තියෙන්නේ. හරි? භෞතික අවස්ථාවේම අනිවාර්යම ඕනේ. මොකද මේ පැහැදිලිව කියලා දුන්න භෞතික අවස්ථාව නැත්තම් ලකුණු දෙන්න එපා. ඔයගේ විස්තරය කියනවා. පැහැදිලිව භෞතික අවස්ථාව දාන්න. හරි? ඊතලේ පැත්ත හරියට දාන්න. ඊට පස්සේ ආදේශයේ ඉලක්කම දාන්න. හැබැයි ඉලක්කම විතරක් දාන්න එපා. ඒකෙත් එකම ආදේශ කරන්න. නැත්නම් මුලින් සංකේතයෙන් දීලා පස්සේ ආදේශ කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? දැන් මැග්නීසියම්ගේ මොකක්ද දෙවනානිකරණය දැල්පියාගේ 1450 එක. ඒකට 1450 කියවා දෙගුණයක්. හරි? දැන් මැග්නීසියම්ගේ පැත්ත ඉවරයි නේද? Mg ගේ පැත්ත දැන් ඉවරයි සම්පූර්ණයෙන්ම නේ. දැන් අපිට ක්ලෝරින් ගේ පැත්තට යන්න. ක්ලෝරින් ගේ පැත්තේ දත්ත ගන්න කිව්වද මතක් වෙන්න ඕනේ. දැන් ඔක්සිජන් පැත්තට යනවා. ඔක්සිජන් පැත්තේ දත්ත ගන්න කිව්වද මතක් වෙන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන බන්ධුතාව මම කිව්වේ ඉස්සර නම් ඉලෙක්ට්‍රෝන බන්ධුතාව කියන්නේ සමාන පදයක් වශයෙන් තමයි සැලකුවේ ඉලෙක්ට්‍රෝනය ලබා ගැනීමෙන් දැල්පිය. හරිද? ඒතර පොඩ පරණ පේපර්ස් කරද්දී ওই වචනේ එහෙමම ගන්න. අලුත් පේපර් එකයි කොහොම හරි ගමන්නේ වට ඉලෙක්ට්‍රෝන බන්ධුතාව කියලා ඉන්ටෙල් එක තන්ත්‍රයක් දැක්කොත් ඉතින් ඔයාලට ගන්න තියෙන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් දැල්පිය කියලා තමයි ගන්න වෙන්නේ. හරි? අර නිව් සිලබස් එකේ මම අර කොහොමද 19 වෙනිදා නිව් සිලබස් එකේ පොඩි වෙනසක් ඔය අවස්ථාව දෙකක් විදිහට සලකලා වෙනස්කමක් තියෙනවා. මම ඔයාලට පැහැදිලිව ඒ අදාළ පාඩම මේ වීඩියෝ එක දාලා ටිකක් කියන්න. හරි? දැනට හිතන්න ඉලෙක්ට්‍රෝන බන්ධුතාව කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම කියලා හිතන්න. එමෙ හිතලා උත්තරේ ගන්න ගෙලින්ම. එතකොට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් දැල්පි කතා කරේ මොනවයින්ද? ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් දැල්පි සියල්ලක්ම කතා කරේ වායු අවස්ථාවේ. හරි? පළවෙනි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් දැල්පිදී වායුවේ තනි පරමාණුව minus gas. දෙවෙනි එකේදී minus gas 2 minus gas. කොහොමද කියේ? දැන් තව මේකේ බන්ධන විකරණයේ උඩු විදිහට ඉතින් හරියයි O2 ගේ බන්ධන කඩන්න බෑ. O gas වෙනකොට නේ. ඒතර නොයි පිළිලක් වඩ හදා ගන්න පුළුවන් නේ. අයන මුලින්ම හදන්න බෑ. මේ බන්ධනය කඩලා O gas හැදුවම තමයි පළවෙනි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් දැල්පිට යන්න පුළුවන් නේ නේද? කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලා මෙතන. මේ O2 ගේ බන්ධන කඩලා හරිද? ගන්න O gas.
හරිද? O2 හින්දා බෝධිත්ව බන්ධනය ඔය කැඩුවට පස්සේ දෙකයි O ගෑස් ලැබෙනවනේ. පැහැදිලිද කියන එක? ඒතකොට සමහරව වරදක් කරනවා මෙතන සමහරව බන්ධන විකරණයෙන් දැඩියෝගේ දෙගුණයක් ගන්නවා. එහෙම දෙගුණයක් ගන්න අවශ්‍ය නැහැනේ. ඔක්සිජන්ගේ ද්විත්ව බන්ධන මවුලයක් කැඩුනට පස්සේ දෙකයි O ගෑස් එනවා. එහෙනම් කිලිමා කරන්න මොකද්ද? O2 ගේ බන්ධන විකරණයෙන් දැඩිය තමයි. මෙතනදී O ද්විත්ව බන්ධනය O බන්ධන මවුලෙට කැඩෙන්නේ. ඉතින් බන්ධන මවුලයක් කැඩීම තමයි බන්ධන විකරණයෙන් දැඩිය කියන්නේ. ඒතකොට අපි දෙගුණ කරන්නේ නැහැ. කෙලිම O2 ගේ බන්ධන විකරණයෙන් දැඩිය ධන 498 එක එහෙමම ගන්න. ඒක දෙකින් වැඩි කරන්නේ නැහැ. ඔන්න දෙකින් වැඩි ගන්නවා මෙන්න මෙහෙම කිව්වනම්. O ගෑස් මවුලයක් උත්පාදනය කිරීමෙන් දැඩි දුන්නා. O2 ගෑස් වලින් අරබා O ගෑස් මවුලයක් උත්පාදනය කිරීම O ගෑස්ගේ උත්පාදනයෙන් දැඩි. අන්න ඒ දත්ති ගාන දුන්නා නම් අන්න ඔයාලට සිද්ධ වෙනවා උත්පාදනය වෙලා දෙකක් ඉඳ O ගෑස් දෙගුණයක් ගන්න නේ. අපිට කිව්වනම් දත්තයක් වශයෙන් ඔක්සිජන්ගේ තූකරණයෙන් දැඩි නැත්නම් පරමාණු කරණයෙන් දැඩි කියලා. තූකරණ නැත්නම් පරමාණු කරණ කියන නම් තනි පරමාණු වායුවේ මවුලයක් නෙමෙයි. එහෙනම් අන්න O ගෑස් මවුලයක් නෙමෙයි මෙතන තියෙන දෙකක් O ගෑස් ගන්නකොට තූකරණය වගේ දෙගුණයක් ගන්නවා. තේරෙනවද කියන්නේ? එතකොට මේ දීපු දත්තය යන බලලා දිවා බලන්න මේක දත්ත දෙක තියෙන වම් පැත්තේ නට සාපේක්ෂව. කියන්නේ මේ ක්‍රියාවලිය ගත්තොත් මේ දෙපැත්තේ කාට සාපේක්ෂව වුණත් කියන්න පුළුවන්. පැහැදිලිද? දැන් මෙතන ගත්තොත් මේ වම් පැත්තට සාපේක්ෂව ද්විත්ව බන්ධන මවුලයක් කැඩීම. බන්ධන මවුලේ කැඩෙන්නේ නම් බන්ධන විකරණයෙන් දැන්. දකුණු පැත්තට සාපේක්ෂව ගත්තොත් O ගෑස්ගේ මවුලයක් සමතාවස්ථයෙන් උත්පාදනය කරලා නැහැ. මවුල දෙකක් උත්පාදනය කරනවා. එතකොට මොකද්ද? O ගෑස්ගේ උත්පාදනයෙන් දෙගුණය. තූකරණය පැත්තෙන් ගත්තොත් පරමාණු කරණ පැත්තෙන් එතනදී වායු පරමාණු මවුල එකනේ ගන්න දෙකක් නම් මොකද්ද? තූකරණයෙන් දැරීමෙන් දෙගුණයක්. එහෙම කියන්න පුළුවන් එක එක කෙනාට සාපේක්ෂව. ඒතකොට ඔයාලගේ අවස්ථානුකූලව තේරුම් අරගෙන කලබල ගන්න නැහැ ඉතින්. අර සාමාන්‍යයෙන් එන පොදු ගැටලු මම මේ මෙතනදී විස්තර කරන්නේ. හරි එහෙනම් එතකොට මේ දෙකකින් වැඩි කරන්නේ නැහැ. මොකද O2 ගේ O ද්විත්ව බන්ධනේ O ද්විත්ව බන්ධන මවුලයක් කඩනකොට එනම් බන්ධනය කරන්න දැරිය තමයි කිසි අවුලක් නැහැ. ඊට පස්සේ පළමු ඉලෙක්ට්‍රෝන බන්ධුතාව කියන්නේ ඕකේ පළමු ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් දැරිය කියලා ඍණ 149 කොට ඔක්සිජන් ගෑස් එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන ලබාගෙන O- ගෑස් වෙන එක තමයි මේ කියලා කියන්නේ. එතකොට දෙකක් ඉඳ දෙකක් ගන්න. ඊට පස්සේ උනා මයිනස් ගෑස් තව ඉලෙක්ට්‍රෝන කරන 2- ගෑස් වෙන. එතකොට මෙතන O දෙන්නේ ඉඳ දෙන්නේ කොහොමද? පැහැදිලිද? ඒ ඊළඟට ඩබල් වෙනවා නේ. මොකද පළවෙනි ඉලෙක්ට්‍රෝනේ ලබා ගැනීම අර්ධක් ගන්නේ මවුලයකට. දැන් දෙන්නෙක්ට ගත්තොත් එහෙම ඒ වගේ දෙගුණයක් ගන්න ඕනේ. එතන ඍණ 149 ඉලක්කම දෙකෙන් වැඩි වෙන්න ඕනේ. මේ පොඩ්ඩක්වත් අමාරු නෑ ඊටාම සරලයි. දෙවන ඉලෙක්ට්‍රෝනේ ලබා ගැනීම එන්තල්පිය ධන 798ක්. එතකොට එතන දෙකෙන් වැඩි දෙකක් දෙකෙන් වැඩි වෙනවනේ. ඔන්න ඔය විදිහට. හරිද? ඊට පස්සේ මේ පැත්තේ ඔක්කොම ටික සෙට් කරගත්තට පස්සේ අනිත් පැත්තේ ඉබේම සෙට් වෙනවා. තව දත්තයක් තියෙනවා මොකද්ද? MgO ගණේ දැලිස් එන්තල්පි නේ. මොකක්ද දැලිස් එන්තල්පි කරන්නේ? MgO දෙවෙනි කාණ්ඩේ ලෝහයක් මැග්නීසියම් 2+ හදන්නේ. ඒ සාමාන්‍ය අවබෝධය ඕනේ හරිද? පළවෙනි කාණ්ඩේ ලෝහ සෝඩියම් පොටෑසියම් ඉතින් කොහොම 1+. දෙවෙනි කාණ්ඩේ බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් මේ කොහොම 2+. තුන්වෙනි කාණ්ඩේ ඇලුමිනියම් 3+. අලෝහ වලින් හත්වෙනි කාණ්ඩේ හැලජන් ටික ෆ්ලෝරින් බ්‍රොමීන් නැටිනවා ඍණ 1 යන 1- නේ. හයවෙනි කාණ්ඩේ ඔක්සිජන් සල්ෆර් හයවෙනි කාණ්ඩේ කට්ටිය දෙක ඍණ අයන 2-. ඊට පස්සේ පස්වෙනි කාණ්ඩේ නයිට්‍රජන් ෆොස්ෆරස් 3-. ඒ අයන ගැන අවබෝධය තියෙනවා. එතකොට NGO කිව්වම මතක කරනවා දෙවෙනි කාණ්ඩේ ලෝහයක් Mg2+, ඔක්සිජන් 2-. හයවෙනි කාණ්ඩේ කට්ටිය 2- හදන්න. එතකොට ගානට ගැලපෙනවා මේ ඔන්න අයන දෙක. දැන් අපි අයන දෙක අරගෙන තියෙනවා. එහෙනම් මොකද්ද? ධන හරින වායු වෙන්නේ ගෑස් නේද? ගෑස් තත්ත්වයේ ධන හරින අයන වලින් පටන් අරන් අයනික දැලිස මවුලයක් සෑදීම මොකද්ද? එයාගේ දැලිස් ශක්තිය දැලිස් එන්තල්පිය නේද? එතකොට කෙලිම කිසි මවුලක් නැවට මොකද අන්තිමේ කරන්න තියෙන්නේ? ධන ලකුණක් දාන මේ දෙන්න මැද්දට ධන හරින Mg2+ O2- කියන අයන වලින් වායුමය අවස්ථාවේ ධන හරින අයන වලින් ආරම්භ කොට ඝන අවස්ථාවේ අයන දැලිස මවුලයක් සෑදීම මොන කරලා දෙනවා කීයද? එහෙනම් දැලිස් එන්තල්පි. හරිද? නේ? මේගොල්ලෝගේ වායුමය ධන හරින අයන වලින් පටන් අරන් අන්න අයනික දැලිස ඝන අවස්ථාවේ මවුලයක් සෑදීම දැලිස් එන්තල්පි කියන්නේ. කීයද එතකොට? ඍණ 1371. එතකොට මෙතන ගන්නවා ඍණ 1371 ඒවා දෙගුණයක්. ඇයි? දෙගුණයක් ගන්න. ඍණ 1371 කියලා කියන්නේ එක්කෙනෙක්. හරිද? 1371 කියන්නේ sorry 1790 නේ. 3790. 3790 කියලා කියන්නේ අයන දැස මවුලයක් සාදන්නේ ධන හරින අයන වලින් ආරම්භ කොට අදාළ අයන දැස මවුලයක් සෑදීමේ සිදුවන ශක්ති ප්‍රකාශ තමයි ඍණ 3791 කියලා කියන්නේ. හරි? එතන මෙතන දෙකක් නිසා මේ දෙගුණයකට තියෙන නිසා 3791 දෙකක් ඔයා ගන්නවා. පැහැදිලිද?
දැන් හොඳට බලන්න HDMI දාන්න පුළුවන් එකම තැනට යන්න පුළුවන් පාරවල් දෙකක් වඩ පේනනකෝ එකම තැනට යන්න පුළුවන් පාරවල් දෙකක් වම් පැත්තෙන් දකුණු පැත්තට කෙලින්ම යන්න පුළුවන් නේ නැත්තම් මේ පහළට ඇවිල්ලා මෙහෙන් පහළට ඇවිල්ලා මේක එකතු කරගෙන මෙහෙම දකුණට මේ දකුණු පැත්තට යනවා නේද යන්න පුළුවන් නේ දැන් මෙන්න වක්‍ර මාර්ගයේ පැහැදිලිද මේ මෙහෙම මැග්නීසියම්ගෙන් පහළට ආවා ඔක්සිජන්ගෙන් පහළට ආවා පහළට මෙහෙම ඇවිල්ලා කට්ටියත් එක්ක අයන එකතු කරගෙන ඔන්න අයන දැල්ස මොඩයක් හැදුවා මොඩයක් හැදුවා සෝරි එතකොට මෙන්න එක මාර්ගයක් නේ එහෙනම් මෙන්න කෙලිම මාර්ගය මේ කෙලිම ඝණය සමතාස්ථාන මොඩල් mg ඝණය O2 ගෑස් වලින් පටන් ගත්තා mg O දෙකක් උත්පාදනය කරා නේ ඔන්න කෙලිම ලේසි විදියක් ඔන්න තනි පියවර මෙන්න තව වමෙන් දකුණට යන්න පුළුවන් නැත්නම් මෙහෙම පහළට ආවා තව මෙහෙම පහළට ආවා පහළට ඇවිල්ලා මේක අයන එකතු කරගෙන මේ දකුණු පැත්තට යන්න පුළුවන් කොහොමද කරත් අවසානයේ වෙන්නේ දෙකක් mg ඕනේ එහෙනම් ඔයා හෙස් නියමෙන් කියලා මොකද ලියන්න ඕන අනිවාර්යෙන් හෙස් නියමෙන් කියලා ලියද්දි ෆස්ට් ටයිම් ලියද්දි ඉලක්කම් විතරක් එපා ඒකක ආදේශ කරන්න ඉලක්කම් විතරක් දාන්න එපා මේ 140 සරහසින් හොඳයි ලකුණක් කියන්න අපරාධේ අනිවාර්යයෙන් මේකෙත් එක දාන්නේ නම් මම ලියන්නේ මම ලියා ගන්න ඒක හරිද ඩෙල්ටා h r එහෙනම් ඩෙල්ටා h මේ උත්තරේ සමානයි මෙන්න මේ සියල්ල මේකතුවට පරිස්සමට දාන්න සුළු කරලා අන්තිම උත්තරේ ගන්න පැහැදිලිද මේ කියන්නේ එතකොට චක්‍රණම අමාරුයි කියන ලෑස්ති වෙන්න බා ගොඩාම දෙන සරලම කොටස තමයි චක්‍ර වලින් ගණන් හදනවා කියලා කියන්නේ. හරි. ඒත් මම ආයෙත් තව චක්‍ර වලින් ගණන් ටික හදලා දෙන්නම්. ඊට පස්සේ ඉතුරු වීඩියෝස් වලදී යන්න පුළුවන් එන්ටැලි මට්ටම් සටහන් එන්ටැලි ප්‍රස්තාරේ අනිත් ක්‍රම ටිකට. හරි. ඒතකොට මේ ආයෙත් මේ කිව්වේ මේ එක ක්‍රමයක් තමයි mg ඝනය සහ O2 ගෑස් වලින් ආරම්භ කොට mg ඝනය කෙලින්ම වමෙන් දකුණට ගිහිල්ලා ඩෙල්ටා h r නේ. එතනටම යන්න පුළුවන් තව පාරක් කියන්නේ මෙහෙම පහළට ගිහිල්ලා මෙහෙම පහළට ගිහිල්ලා මේ ඔක්කොම සෙට් කරගෙන මේවා ඊළඟ දෙන්න යන්න පුළුවන්. එහෙනම් මොකද ආදේශය කියනෝනේ හෙස් නියමයෙන් කියලා මොකද ලියන්න ඕනේ ඩෙල්ටා h r සමානයි මෙන්න මේ සියල්ලම ලියන්න මේ සියලු වගයන් එකකට එක ලියන්න මේ සියලුම දේවල් වල එකතු සමානයි මොකටද ඩෙල්ටා h r වලට සුළු කරලා ගන්න ඩෙල්ටා h r කීයක් වෙනවද කියලා ඔච්චර. බොහොම ලේසියෙන් ලකුණු 60ක් ගන්න පුළුවන්. මොනකට ප්‍රශ්නයක්. හරිද? ආර ඕන්න පුළුවන් මේක මෙහෙම නොකර මේ ඩැලිස් එන්තැල්පිය උඩට ලියලා ඉස්සෙල්ලා මම අර NaCl වලට කියලා දුන්නේ බෝන්නේ හැම චක්‍රයක්. ඩැලිස් එන්තැල්පිය තිබ්බා උඩට ලියලා මේ පහළට සෙට් කරලා ඒ විදිහට ලියන්න පුළුවන්. හරි? එතකොට මෙතන ගත්තොත් ගන්නවා ඩැලිස් එන්තැල්පිය මෙතන දෙගුණයක් කර තමයි මේ චක්‍රෙ සෙට් වෙන්නේ. හරි? රොනෝ විදිහට ගණන් හදන්න පුළුවන්. දැන් ඉස්සරහ වීඩියෝස් වලදී හම්බෙමු. ඉස්සරහට කතා කරන්නේ එන්තැල්පි මට්ටම් සටහන් ප්‍රස්තාර ඒ ටික සහ මිශ්‍ර ගැටලු කීපයක් තව හදන්න විවිධ දේවල් සම්බන්ධ කරනවා. හරි? එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. එතකන් ඔයාලා පුළුවන් විදිහට මේ ශක්ති විද්‍යාව හැමදාම ගැටලුවක් ඇති විභාග පේපර්ස් වල එක එක ප්‍රශ්න 3-4කුත් එනවා. ඊට පස්සේ ස්ට්‍රක්චර් එක හරි හරි තියෙන එක. ඒ ටික කරනවා වල අතරින් වෙන්නේ අර එන්තැල්පි මට්ටම් සටහන් ඇතම එක ගානේ වල කරන්න බැරි වෙන්නේ 2008 විතරයි. 2008 විතරයි එන්තැල්පි මට්ටම් සටහනක් මේ අවුරුදු 10ක් 15ක් ආපස්සට බලද්දී ඇවිල්ලා තින්නේ එන්තැල්පි මට්ටම් සටහනේ එන්තැල්පි ප්‍රස්තාරෙම ගාන හදන්න කියලා. හැමදාම වගේ ඉන්නේ කො චක්‍රයෙන් හදන්න කියලා කියන එක ක්‍රමයක් කියන්නේ නැහැ. ක්‍රමයක් නෝ කිව්වම ඕන ක්‍රමයකට හදන්න පුළුවන්. එහෙනම් මේ පාස් පේපර්ස් ටික කොහොම කරලා තියාගන්න අපි ඉස්සරහ වීඩියෝස් වලදී හම්බෙමු.